ආයිබෝවන් තොරතුරු හා sannivedana තාක්ෂණයේ දෙවන පාඩමත් එක්කයි දූල පුතාලා අද සම්බන්ධ වෙන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණ උසස් පෙළ විෂය නිර්දේශයේ දෙවැනි පාඩම තමයි පරිගණකය හැදින්වීම. ඉතින් පුතේ මේ පරිගණකය හැදින්වීම කියන පාඩම අපි අපේ වචනයෙන් කිව්වොත් එහෙම ගොඩක් දරුවන්ට මේ පාඩම හුරු පුරුදු හાર્ඩ්වෙයාර් පාඩම. අපි කියන්නේ හાર્ඩ්වෙයාර් පාඩම. ඒතර අපි සිංහලෙන් කිව්වොත් පරිගණක දෘඩාංග. නම් පුතේ දැන් මේක තව සමහර දරුවෝ මේක කියනවා පරිගණක ඉතිහාසයේ පාඩම. එතකොට අපිට දැන් විෂය නිර්දේශයේ තුල පාඩම් 13ක් අඩංගු වෙනවා. එතකොට දෙවන පාඩමේදී අපි මේ පාඩමට එහෙනම් පුරුදු වෙලා තියෙනවා ඉතිහාසයේ පාඩම, ඒ වගේම පරිගණක දෘඩාංග පාඩම. එහෙම නැත්නම් මේ දෙකම එකතු කරන්න පුළුවන්. පරිගණක ඉතිහාසය සහ පරිගණක දෘඩාංග. එහෙම නැත්නම් අපිට අද කියන්න පුළුවන් මේකේ හරිම නම විෂය නිර්දේශය අනුව අපිට ලැබිලා තියෙන නම පරිගණකය හැදින්වීම. එහෙනම්නම් ඉතිහාසය සහ පරිගණකයේ පිළිබඳ හැදින්වීම තමයි අද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් අපි පළමු පාඩම අවසන් කරලා තමයි දෙවන පාඩමට අවතීර්ණ වෙන්නේ. එතකොට මේ පරිගණකයේ හැදින්වීම කියන පාඩම තුල අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සකසනේ පරිණාමයට අදාළව පරිගණකයේ සිදු වූ වෙනස්කම්. ඉතින් දරුවනේ මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා දැන් සකසනේ කියලා කිව්වහම ගොඩක් දරුවෝ දන්නවා අපි මේකට කතා කරනකොට අපේ භාෂාවෙන් අපි කියන්නේ ප්‍රොසෙසර් එක. පරිගණකයේ මොළය. පරිගණකයේ මොළයනේ දැන් එන්න දියුණු වෙන්නේ. දැන් ගොඩාක් දරුවෝ දන්නවා පරම්පරා කිහිපයකට අනුව මේ කියන සකසනය මේ කියන ප්‍රොසෙසර් එක අපි දන්නවා දියුණු තත්වයකටපත් වුණා. එතකොට මේක මේ විදිහට සියවස් ගණනාවක් යටතේ අවුරුදු ගණනාවක් යටතේ නේද කාලවකවානු ගණනාවක් යටතේ අද තියෙන තත්වයේ දක්වා පරිගණකයක සකසනය දියුණු වෙලා තියෙනවා. එහෙමනම් අපි බලමු අද කොහොමද ඒ සකසනයට අදාළව පරිගණකයේ වෙනස් වෙච්ච දේවල්. සකසනයේ සම්බන්ධව පරිගණකයේ වෙනස් වෙච්ච දේවල් මොනවද කියලා. හරි. සකසනයේ පරිණාමයට අදාළව පරිගණකයේ සිදු වූ සුවිශේෂී වෙනස්කම් පරම්පරාව අනුව මතු කර දක්වයි. ඒ යටතේ අපි කතා කරනවාද පරිගණකයේ ඉතිහාසය. එහෙනම් මේ මාතෘකාව තමයි අද අපි ප්‍රධාන කොට දක්වන්නේ. පරිගණකයේ ඉතිහාසය. මොකද දරුවනේ දැන් අපි පළමු පාඩම් මාලාවේදී ඉගෙන ගත්ත දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා. පරිගණකයක දත්ත නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ දේවල් තොරතුරු බවට පත් වෙන්නේ කොහොමද? ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවාද? ගුණාත්මක දත්ත කියලා කියන්නේ මොනවාද? තොරතුරු වර්ගීකරණය. ඒතර මේ පිළිබඳ දැන් අපිට හොඳ අවබෝධයක් තියෙනවා මේ පරිගණකයක් තුල දත්ත සහ තොරතුරු සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ අනුව පරිගණකයක දත්ත සහ තොරතුරු සකස් වුණාම ඒවා sannivedanaya වෙන ආකාරය. හැබැයි දැන් අපිට මේ ගැන අවබෝධයක් තිබුණට පරිගණකයක් සම්බන්ධවනේ දැන් මේ දත්ත සහ තොරතුරු නිර්මාණය වෙන්නේ. දත්ත බිහි කිරීමට අපිට විවිධ දේවල් ඕනි වුණාට තොරතුරු බිහි කරන්න පරිගණකයක් ඕනි. මොකද පරිගණකගත තොරතුරු පද්ධති නිර්මාණය වන්නේ පරිගණකයක් ඇසුරේ. අද ලෝකයේ මේ දක්වා දියුණු වෙලා තියෙන දරුවනේ පරිගණකය නිසානේ. මොකද පරිගණකයට පුළුවන්කම ලැබිලා තියෙනවා ඊ타ත්ම වේගවත් තොරතුරු නිර්මාණය කිරීමේ හැකියාව. එතනදී අපි ඉගෙන ගන්න ඕනේ මේ පරිගණකය කියන්නේ මොකක්ද? එයාට තියෙන ඉතිහාසය මොකක්ද? එයාගේ ඉතිහාසය මොන වගේද? හරි. දැන් ඉතිහාසය ගැන කතා කරනකොට ඉතින් අපි ගොඩාක් ඈතට යන්නේ නැහැ. නමුත් අපිට යන්න පුළුවන් සාක්කිත් එක්ක අපිට පෙන්වන්න පුළුවන් ඉතිහාසයකට තමයි අපි අද යන්නේ. දැන් ඉතිහාසය ගත්තහම දරුවනේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ ඉතිහාසය අනුව ප්‍රධාන කාලවකවානු 4කට බෙදිය හැකියි. ඔන්න අපිට තොරතුරු හා sannivedana තාක්ෂණයේ ඉතිහාසය ප්‍රධාන කාලවකවානු 4කට බෙදන්න පුළුවන්. එතකොට ගොඩක් දරුවෝ දන්නවා දැන් අපි මේ ඉතිහාසය ගැන කතා කරනකොට පාසල් පද්ධතිය තුල 6 වසරේ ඉඳලා තොරතුරු හා sannivedana තාක්ෂණය ඉගෙන ගන්න දරුවන්ට මේ ඉතිහාසය හැම වෙලාවෙම සෑම පන්තියකදීම ඉගෙන ගන්න ලැබෙනවා. සාමාන්‍ය පෙළ දරුවෙක් ගත්තොත් සාමාන්‍ය පෙළ දරුවටත් මේ ඉතිහාසයේ පාඩම ICT වලට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් උසස් පෙළදිත් අපි මොකද දැන් දරුවෝ දන්නවා දැන් උසස් පෙළ ICT කරනකොට සාමාන්‍ය පෙළ ICT නොකරපු දරුවන්ටත් උසස් පෙළ ICT කරන්න පුළුවන්. ඉතින් එතනදී සාමාන්‍ය පෙළට කරපු නැති දරුවෙකුට මේ පාඩම අල්ලගන්න තමයි උසස් පෙළටත් මේ පාඩම අපි එකතු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උසස් පෙළට ICT පමණක් කරන දරුවෙක් නම් මේ පාඩම ඉතාමත්ම වැදගත් පාඩමක් ඒ දරුවට. හරි. ඉතින් අපි ගත්තොත් උසස් පෙළ විෂය නිර්දේශයේ තුල මේ පාඩම තුල අපිට ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්න පමණයි දරුවනේ ලැබෙන්නේ. අපි අතීතයේ දිහා බැලුවොත් එහෙම අතීතයේ සිට අපෙන් අහලා තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට MCQ ප්‍රශ්න පමණයි මේ කොටස් වලින් අපිට අහලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පාඩම පුළුවන් තරම් හොඳ අවබෝධයෙන් ධාරණය කරගත්තොත් MCQ ප්‍රශ්න වලට අපිට නිවැරදි පිළිතුරු ලබා දෙන්න පුළුවන්.
එහෙනම් අපි බලමු කොහොමද මේ කාලවකවානු හතර බෙදෙන්නේ කියලා. දැන් පුතේ මෙතනදී අපි කතා කරන්නේ දැන් අතීතයට යනකොට අපි අංක එකට එන්නේ పూర్ව යාන්ත්‍රික යුගයේනේ. ඒ කියන්නේ 1450ට පෙර. දැන් 1450 කියලා කිව්වහම දැන් අපි දැන් අද මේ කතා කරන්නේ මේ පාඩම කතා කරනකොට පුතේ අද 2022. දැන් 2022 ඉඳලා අපි 1450ට පෙර ඉතිහාසයක් ගැන කතා කරන්න හදනවා. දැන් පරිගණකයේ අද 2022 දක්වා දියුණු වෙලා තියෙනවා. අද මේ දරුවෝ අපි මේ හැමෝම අද 2022 පරිගණක තාක්ෂණයනේ භුක්ති විඳින්නේ. හැබැයි අපිට එතකොට මේක තේරුම් ගන්න අමාරුයි 1450ට පෙර පරිගණකය කොහොමද තිබුණේ කියලා. ඇත්තටම 1450ට පෙර පරිගණක තිබුණේ නැහැ. පරිගණක වලට වඩා ඇත්තටම තිබුණේ නිකම් යන්ත්‍ර සූත්‍රات නෙවෙයි. නිකම් මෙවලම්. හරිද දරුවනේ? මෙවලම් වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් අපි බලමු දැන් මේ හතර පොඩි පැහැදිලි කිරීමක් කරගෙන పూర్ව යාන්ත්‍රික යුගය කිව්වහම දරුවනේ මේ යාන්ත්‍රික යුගය කියන වචනය ඇතුලේ. ඒ කියන්නේ යන්ත්‍ර නෙවෙයි. යන්ත්‍රයක් වෙන්න බලන් ඉන්න අය. දැන් ඔබ මේ වචනේ අහලත් ඇතිනේ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කියලා. పూర్ව ළමාවිය කියලා කියන්නේ තාම සම්පූර්ණයෙන්ම ඔහු ළමාවිය අවසන් කරලා නැහැ. ඒකට ඔහු අවතීර්ණ වෙන්න සැරසෙනවා. ඉතින් අපි කොහොමද එතකොට දරුවෙක්ව සූදානම් කරන්නේ? එතකොට මෙතනත් සම්පූර්ණ යාන්ත්‍රික යුගය නෙවෙයි, සම්පූර්ණ යන්ත්‍ර නෙවෙයි. යන්ත්‍රයක් වෙන්න උත්සාහ කරන පෙරම් පුරන මාන බලන අය මෙවලම් මේවා තිබිලා තියෙන්නේ 1450ට කලින්. එතකොට 1450ට කලින් මොන වගේ දේවල් තිබුණද? දැන් දරුවෝ අහලා ඇති ගණක රාමු, අපි වැලිපීල්ලේ අකුරු ලිව්වා. එහෙම නේද? අපිට මේ වගේ ගොඩාක් දේවල් තිබුණා. යම් යම් සංඛ්‍යා, යම් යම් අක්ෂර වගේ දේවල් භාවිතා කරන්න. හැබැයි මේ කතා කරන දේවල් අපිට යන්න පුළුවන් ගල් යුගයේ දක්වා. ඈත ගල් යුගයේ එඩේරවරු නේද? මෙයාලා කොහොමද මේ කියන දත්ත සහතරතුරු නිර්මාණය කරේ? මේව කොහොමද මෙයාලට අවශ්‍ය වුණේ? මොවුන් කොහොමද මේ දේවල් ප්‍රොසෙස් කරේ? එතකොට අපි ඔය කොටසදී අපි බලමු දැන් මොකද පුතේ අද තියෙන පරිගණකේ එක පාරටම ආවේ නැහැනේ. නේද? එක පාරට කවුරුත් අද අපි දකිනා වගේ පරිගණකයක් හොයාගත්තේ නැහැ. මේක ස්ටෙප් බයි ස්ටෙප් මේක ක්‍රමෙන් දියුණු වෙලා යම් කිසි කන්සෙප්ට් එකක් මේකට මුල් වුණා. එතකොට අපි හොයාගෙන යනකොට අපිට පුළුවන් මේ పూర్ව යාන්ත්‍රික යුගය තුල අවබෝධ කරගන්න මෙන්න මේ සිදුවීම් මාලාව නිසා නේද අද මේ අපි නිර්මාණය කරලා තියෙන පරිගණකය නිර්මාණය වුණේ කියලා. හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න 1450ට පෙර අපිට පළමු කාලවකවානුව ගන්න පුළුවන්. 2 යාන්ත්‍රික යුගය. දැන් යාන්ත්‍රික යුගය කියලා කිව්වහම යන්ත්‍ර විදුලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර නෙවෙයි මෙතනදී. මොකද අපිට තුන්වෙනි කාලවකවානුව වෙනකොට විද්‍යුත් යාන්ත්‍රික යුගය එනවා. ඒ නිසා මෙතනදී යාන්ත්‍රික කියන්නේ දරුවනේ විද්‍යුත් නෙවෙයි. ඉන්ධන වලින් ක්‍රියාත්මක වෙන, සුළං බලයෙන් ක්‍රියාත්මක වන, විදුලිය නොවන විදුලියට වඩා, ඒ කියන්නේ විදුලිය තරම් දියුණු නැති මාධ්‍යයක්. එතකොට මේ දේවල් වලින් ක්‍රියාත්මක වෙච්ච යන්ත්‍ර. මොන වගේ යන්ත්‍රද තිබිලා තියෙන්නේ? එතකොට අපි බලමු එතනදී 1750 සිට 1840 කියන කාලවකවානු. අපිට අවුරුදු 400ක වගේ කාලවකවානුවක් තියෙනවා. මේ යාන්ත්‍රික යුගය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්න ඊට පස්සේ එනවා විද්‍යුත් යාන්ත්‍රික යුගය. දැන් විද්‍යුත් යාන්ත්‍රික යුගය ගැන කතා කරනකොට මෙතනදී තමයි විදුලිය භාවිතා කරමින් අපිට යන්ත්‍ර නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණේ. විදුලිය මුල් කරගෙන. ඉතින් දරුවනේ 1840 සිට 1940 කියන්නේ මේ දරුවන්ගේ ආච්චිලා සීයලා ජීවත් වෙච්ච යුගය. කාලවකවානුව. නේද? ආච්චිලා සීයලා ජීවත් වෙච්ච කාලවකවානුව තුල තමයි විදුලිය මූලික කරගෙන යන්ත්‍ර නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි බැලුවොත් 1450 ඉඳලා අවුරුදු 400කට ආසන්න කාලයක් ගිහින් තියෙනවා මේ විදුලිය භාවිතා කරමින් යන්ත්‍රයක් නිර්මාණය වෙන්නේ. ඔන්න එතෙන් සිට යන්ත්‍ර බිහි වුණේ නැහැ. විද්‍යුතය භාවිතා කරමින් යන්ත්‍ර බිහි වෙච්ච යුගයේ 1940න් අවසන් වෙනවා. 1940 සිට අද දක්වා අප මේ ජීවත් වෙන කාලය දක්වා අපිට ලැබෙන්නේ පුතේ විද්‍යුත් යුගය. විදුලියෙන් ක්‍රියාත්මක වන උපාංග යන්ත්‍ර නෙමෙයි. යන්ත්‍රයක් කියන්නේ මහා විශාල ශබ්දයක් නගලා නේද? විශාල ආම්පන්න සහිත ඒක යන්ත්‍රයක්. ඒක ස්මාර්ට් වෙන්නේ නැහැ. ඉතින් පුතේ ඒ වගේ යන්ත්‍ර 1940න් අවසන් වුණා. එතෙන් පටන් අද දක්වා අපි මේ දකින අපි මේ භුක්ති විදින පරිගණක උපාංග තමයි මේ කාලවකවානුව තුල තියෙන්නේ. එහෙනම් අපි ආයි පාරක් බලමු. මෙන්න අපිට තියෙන
අපේ ඉතිහාසයේ කාලවකවානු 4 పూర్ව යාන්ත්‍රික යුගය, යාන්ත්‍රික යුගය, විද්‍යුත් යාන්ත්‍රික යුගය, විද්‍යුත් යුගය. මේ විදිහට අපිට කාලවකවානු 4ක් ගන්න පුළුවන්. එහෙනම් මේ යුගය පටන් ගන්න 1450ට පෙර. ඔන්න ඊට පස්සේ එනවා 1450න් 1440 දක්වා, 1440 සිට 1940 දක්වා, 1940 සිට අද දක්වා අපි මේ භාවිතා කරන පරිගණක තාක්ෂණය මේ විදිහට අනාගත ලෝකයේ දක්වා ගමන් කරනවා. හරි. එහෙනම් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා දරුවන්ට මේ කියන කාලවකවානු 4 තමයි අපි මේ අද ආදරය කරන ආස කරන පරිගණකය. පහු කරමින් ආපු කාලවකවානු 4. එහෙනම් අපි යමු పూర్ව යාන්ත්‍රික යුගය. 1850ට පෙර මේ යුගය මොන වගේද කියලා බලන්න. ඉතින් දරුවන්ට පේන මෙතන රූප සටහනක් තියෙනවා. නමුත් රූප සටහනට එන්න කලින් මම පැහැදිලි කිරීමක් කරන්නම් పూర్ව යාන්ත්‍රික යුගය ගැන. ලෝ පැරණිම ජීවන වෘත්තීන් දෙක. දරුවනේ යන්න බලන්නකො ලෝකේ පැරණිම ජීවන වෘත්තීන් දෙක. ඒ කියන්නේ ජීවත් වෙන්න කරපු ලෝකේ පැරණිම රස්සාවල් දෙක. ගොවිතැන සහ සතුන් පාලනය දැක්විය හැක. හරි. අදටත් අපිට ගොවිතැන සහ සතුන් පාලනය කියන රැකියා දෙක දකින්න හම්බ වෙනවා. නේද? අදටත් මේ රැකියා දෙක භාවිතා වෙනවා. එතකොට ලෝකයේ පැරණිම රැකියා දෙකක් කියලා කියනවා ගොවිතැන සහ සතුන් පාලනය. ඒ කියන්නේ ඈත අතීතයේ ඉඳලා මේ රැකියාවල් දෙක තිබිලා තියෙනවනේ. සතුන් පාලනය කරනු ලබන එඩේරෙකුට ගණිතය වැදගත් වන අවස්ථා මතුවන්නට ඇත. අන පුතේ මේ සතුන් පාලනය කරන එඩේරවරයෙකු ඔබ දැකලා ඇති. ඉස්සර කාලේ නේද? අපි මේ කතා කරන ඉතිහාසය ශ්‍රී ලංකාවේ ඉතිහාසය නොවේ. අපි මේ කතා කරන්නේ පරිගණකයේ බිහිවීමට මූලිකත්වයක් දක්වපු අපි කියනවා යුරෝපියන් කන්ට්‍රීස්. එහෙම නැත්නම් යුරෝපානු රටවල් වල ඉතිහාසය තමයි අපි කතා කරන්නේ. ඉතින් දරුවෝ දන්නවා ඒ රටවල් වල මේ බැටළුව බලාගත්ත, එළුව බලාගත්ත ඕනෑතරම් පුද්ගලයන් ඉන්නවා. එතකොට මෙන්න මේ පුද්ගලයන්ට අපි කියන්නේ එඩේරයෙක්. එඩේරවරුවෙක්. එතකොට මේ එඩේරවරුවෙකුට ගණිතය කොච්චර වැදගත් වෙනවද? අපි ගොඩක් අතීතෙටම ගියොත්, තව ඉතිහාසයේ ඇතුළට යන්න ගියොත් දරුවෝ දන්නවා ගල් යුගය. දැන් ගල් යුගය තුල වුණත් සතුන් පාලනය කරානේ. තමන්ගේ ආහාරය උදෙසා, තමන්ගේ එදිනෙදා ජීවිතය අවශ්‍යතා සඳහා හැමෝම මේ සත්ව පාලනය සිද්ධ කරා. දෙපොතේ ගල් යුගයේ වගේ කාලයක් එනකොට මේ ගල් යුගයේදී ඔවුන්ට අංක ගණිතය වැදගත්. හැබැයි ඔවුන් අංකයක් දන්නේ නැහැ, භාෂාවක් දන්නේ නැහැ. ඔවුන් විවිධාකාර හඩ වලින් තමයි sannivedana කටයුතු සිද්ධ කරේ. දැන් මෙවැනි පරිසරයක් තුල මොවුන් කොහොමද ගණනය කිරීම කළේ? ඉතින් මොවුන්ට පුළුවන්කම් තිබුණා ඔවුන් ජීවත් වෙච්ච ඒ ගල් ගුහාවල මොකද දැන් මෙහෙම ගැටලුවක් ඇති වෙනවනේ. ඔන්න දැන් අපි ගාව ඉන්නවා බැටළුව 50ක්. දැන් අපි මේ බැටළුව 50 යවන්න ඕනේ එළියට. නේද? උදේට කෑම කාලේ එන්න. නේද? තමන්ගේ නිදහසේ තමන් නේද? තමන්ගේ වැඩ ටික කරගෙන එන්න. කියලා මේ බැටළුව ටික යවන්න ඕනේ අපි එළියට. එතකොට අපි මේ බැටළුව ටික එළියට ගියාම මේ බැටළුව දවල්ට හවසට හපෝ අපි ගෙන්න ගන්න ඕනේ. ගල් ගුහාවට. දැන් ප්‍රශ්නයක්. ගිය ඔක්කොමලා ආවද? කවුරු හරි හොරකම් කරගෙන ගියාද? සිංහෙක් හරි කොටියෙක් හරි ඇවිල්ලා මුන්ව කෑවද? නේද? එහෙම නැත්නම් පැනලා ගිය උන් ඉන්නවද? දැන් එඩේරවරුවෙකු හෝ එතනින් එහාට අපි ගත්තොත් ගල් යුගයේ ජීවත් වෙච්ච පුද්ගලයෙකුට මේක කොහොමද දැනගන්න වෙන්නේ? 1යි 2යි 3යි කියලා ගණන් කරන්න තිබුණා. ගල් යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අංක දැනන් හිටියනවා. ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දෙමළෙන් හරි කිසිම භාෂාවකින්. නමුත් උන් දැනන් හිටියේ නැහැ. එහිදී වුන් භාවිතා කරලා තියෙන දරුවනේ ඔවුන්ගේ අතේ ඇගිලි 5ක් නේ තියෙන්නේ. අතේ ඇගිලි 5 තියෙන එක ඔවුන්ට ගණනය කිරීම වලට ලේසි වෙන්න 1 2 3 4 5 කියලා වුන් අතේ ඇගිලි 5 ගණන් කරනවා. එතකොට මේ මාපට ඇගිල්ල අල්ල හරහටනේ කැපෙන්නේ. නේද? අපි මේ විදිහට නැමුවාම මාපට ඇගිල්ල අල්ලේ හරහට කැපෙනවා. ඔවුන් කරේ දරුවනේ දැන් සතෙක් එළියට යනකොට ඔවුන්ට හඳුනා ගැනීමට ඔවුන් දත්තයක් භාවිතා කරා. ඔවුන් වෙන මොකුත් දන්නේ නැහැ. සමහර පුද්ගලයන් මේ ආකාරයට සත්තුන්ව රූපගත කරා ගල්ලේ ගල් බිත්තිවල. එතකොට මේක දත්තයක්. නමුත් මේක ටිකක් සංකීර්ණ වූ කාර්යයක් බැවින් ඔවුන් මෙන්න මේ වැනි ක්‍රියාවන් වල යෙදුණා. මේ විදිහට 1 2 3 4 කියලා අපිනේ කියන්නේ. ඔවුන් ඉරි කෑලි. මේ විදිහට ඉරි කෑල්ලක් යදාගත්තා. එතකොට මේ අතේ ඇගිලි 5ට අපිට සත්තු 5 දෙනෙක් ගන්න පුළුවන් නේ.
නේද? මේ සතා කියලා. එතනට අපි ඇගිලි ටික මිටමෙලෙව්වට පස්සේ දැන් මම කියන්නේ හරහට යනවා කියලා. මෙහෙම ඇගිලි හතර මිටමෙලෙව්වහම මාපට ඇගිල්ල මොකක් වෙනවද? මේ විදිහට හරහට එනවා. එතකොට මෙන්න මේ අත කියන්නේ අපිට සත්තු 5 දෙනෙක් නිරූපණය කරන්න පුළුවන්. දැන් දරුවනේ ගල් යුගයේ ජීවත් වෙච්ච අය දන්නවද මේ පහක් කියලා? නෑ. උන් පහ කියලා දන්නේ නෑනේ. උන් ගණන් කරන්න දන්නේ නෑනේ. ඔවුන්ට පුළුවන්කම තියෙනවා මෙහෙම සත්තු ටික යවන්න. 5 දෙනෙක් යවනවා. පහ කියලා දන්නේ නෑ. මං කියන දේ තේරෙන්නේ නැති කියලා මං හිතනවා. 1 2 3 4 කියලා ගණන් කරන්න බෑ. පහක් යනකොට ඇගිල්ල නමනවා. අහපව් ආවද බලන්නත් එහෙම කරනවා. එක ඇගිල්ලක් නැමින්නේ. ඔවුන් ඒකෙන් අදහස් කරනවා එක සතෙක් නෑ. එකක් කියලා දන්නේ නෑ. මේක සතෙක් නෑ. ඒක තමයි සංකේතවත් කරේ මෙන්න මේ විදිහට. ඕක ඉතින් මේ පැත්තට ගන්නත් පුළුවන්. මේ පැත්තට ගන්නත් පුළුවන්. අපි සරෝකට ධර්මිටි බදිනවා කියලා මේකට විවිධ අර්ථකථන අපි දීලා තියෙනවා. හරිද? ඉතින් මොන අර්ථකථනය දුන්නත් දරුවනේ ඔබ දන්නවා මේ අතේ ඇගිලි පහ මිටමෙලුවට පස්සේ මාපට ඇගිල්ලත් සම්බන්ධ කරමින් කොටසක් මේ. ඉතින් ඔවුන්ට පුළුවන්කම ලැබුණා මේ විදිහට ලකුණු කරමින් මේ විදිහට සතුන් කී දෙනෙක් එළියට ගියාද? එතකොට අහපව් කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද? එහෙනම් මේ දත්තය ප්‍රොසෙස් කර ගැනීමේ හැකියාව ඔවුන්ට ගල් යුගයේ තුලදී පවා තිබිලා තියෙනවා. මොකද මේක ප්‍රොසෙස් කරගන්න පුළුවන්. මේ සතාව. එහෙනම් මෙතනින් ඔවුන් නිගමනය කරනවා 3 දෙනෙක් කියන්නේ යාලා දන්නේ නැහැ. නමුත් සතුන් මෙවැනි ප්‍රමාණයක්. ඔවුන් ඒ සඳහා කිනම් භාෂාවක් යොදාගත්තද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ භාෂාවෙන් නම් අපිට කියන්න පුළුවන් 3 දෙනෙක් නැහැ. අන්න ඔවුන් එතනින් දරුවනේ තොරතුරක් බිහි කරගත්තා. දත්ත ක්‍රියාවලියකට භාජනය කරලා තොරතුරක් බිහි කරගත්තා. අපේ සතුන් 3 දෙනෙකු අහිමි වෙලා අපිට. එක්ක ඔවුන් පැනලා ගිහිල්ලා. වෙන මොනවා හරි ගැටලුවක් ඇති වෙලා. අපිට මේ තීරණේ අනුව අපිට දැන් එන්න පුළුවන් නිගමනයන් තියෙනවා. දරුවන්ට මතක ඇති අපි අවසාන කොටස්වලදී මේවා කතා කරා තොරතුරු වල වැදගත්කම, තීන්දුව తీරන ගැනීමේ හැකියාව. අන්න එහෙනම් අපිට පුළුවන් මෙතනින් තීරණයක් ගන්න. අපිට ඕනේ නම් ඔවුන්ව සොයා යන්න පුළුවන්. හැබැයි ඔවුන් මේ කිසිම දෙයක් අර මම කිව්වා වගේ දරුවනේ භාෂාවක් හරහා වුන් සිද්ධ කළේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මේ කියන ඉතිහාසය 1450ට පෙර යුගය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ගොවිතැන සහ සතුන් පාලනය අන්න දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. සතුන් පාලනය කරනු ලබන එඩේරෙකුට ගණිතයේ වැදගත් වන අවස්ථා මතුවන්නට ඇත. ආදි මිනිසා ගණිතමය කටයුතු සඳහා තමාගේ අත්වල සහ පාදවල ඇගිලි පාවිච්චි කරේය. right අපි කතා කරා එක ඔන්න අත්වල සහ පාදවල ඇගිලි පාවිච්චි කළේය. පසු කාලෙක ඒ වෙනුවට මුහුදු බෙල්ලන්ගේ කටු සහ ගල් කැට බොරළු වර්ග වැනි ද්‍රව්‍ය උපයෝගී කර ගැනීමට පුරුදු විය. මේ කාලයේදී ඔහුගේ අවශ්‍යතා එකතු කිරීම අඩු කිරීම වැනි සරල ගණිත කටයුතු වලට සීමා විය. අන්න අතීතයේදී මොහුගේ අවශ්‍යතා එකතු කිරීම අඩු කිරීම වැනි සරල ගණිත කර්ම වලට සීමා වෙලා. එතකොට අතීත මිනිසා මේ කියන කාලය තුලදී එකතු කිරීම අඩු කිරීම පමණයි කරලා තියෙන්නේ. ඔවුන්ට ඊට වඩා මහා ලොකු දැවැන්ත ගණිත කර්ම වුන්ට අවශ්‍ය වෙලා නැහැ. ඔවුන් ඊටාත්ම සරල ගණිත කර්ම සිද්ධ කරලා තියෙන්නේ. මොකද ඔවුන්ට අවශ්‍ය වුණේ එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ වෘත්තියට අදාළව ගණනය කිරීම කර ගැනීම පමණයි. සතුන් සමහර විට සතුන් ගණන් කරන්න මෙවැනි ආකාරයක්. ඉතින් ඔබට අදටත් දකින්න පුළුවන් ගල්ලෙන් වල මෙවැනි ආකාරයේ ඉතින් යම් මූලාශ්‍ර අපිට දකින්න හම්බ වෙනවා. සත්ව රූප සටහන් ඒ වගේම මම කලින් ප්‍රකාශ කරා වගේ දරුවනේ අර ඉරි කෑලි මේ විදිහට නිර්මාණය කරලා ඒ දේවල් වලින් ලබාගත් තොරතුරු. එහෙමත් නැත්නම් මේ මෙතන ඉන්නේ ඔවුන් තුල සිටින සත්වයින්. මේ නිර්මාණය කරලා තියෙන්නේ ඔවුන්ගේ සම්පූර්ණ සත්වයින් කොටස. ඒතර ඔවුන් බලනවා මේ විදිහට නැවත මේවා ගණන් කියන්නේ ඔවුන් ගණනය කිරීම කරමි. මේ සතා මේ ලොකු සතා මේ විදිහට තමයි ඔවුන් ගණනය කරන්නේ. භාෂාවක් නැහැ. ඔබ හිතලා බලන අතීතයේ තිබූ භාෂාව එක්ක සම්බන්ධ කරලා. එතකොට මේ අපේ ICT කියන විෂය, තොරතුරු හා sannivedana තාක්ෂණය කියන විෂය මේ එකපාරට මතුවෙච්ච විෂයක් නෙවෙයි දරුවනේ. විශ්වයේ පැවැත්ම ආරම්භ වූ දවසේ ඉඳලා අද වෙනකන් අපේ විෂය වෙනුවෙන් සෑහෙන මහන්සියක් දරලා තියෙනවා මේ ලෝකයා. ඉතින් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ මිනිසා පවා අපේ විෂය යොදාගෙන තියෙනවා උන්ගේ දිනදා ජීවිතයේ අවශ්‍යතා සඳහා. ඉතින් හිතලා බලන්න. ඒ නිසා දරුවනේ ඔන්න ඉතිහාසය ගැන මම කතා කරේ 1450ට මේක කිස්තු වර්ෂ කියලා අපි ගන්න. කිස්තු වර්ෂ 1450ට පෙර ඉතිහාසය මම මේ යම් තාක් දුරකට දරුවන්ට පැහැදිලි කරලා දුන්නේ. මොකද මෙතනදී කියනවා මුහුදු බෙල්ලෝ ගල් කැට බොරළු වර්ග වැනි ද්‍රව්‍ය තමයි උපයෝගී කරගන්න පුරුදු වෙලා තියෙන්නේ මොවුන්ගේ ගණනය කිරීම සිද්ධ කරන්න. ඉතින් අපේ පරිගණක ඉතිහාසයේ එහෙනම් අපි
පළමු සන්දිස්ථානයයි මේ විදිහට මේ පසු කරමින් ගමන් කරන්නේ. ඔන්න ඊට පස්සේ මේ කාරණාවට එනකොට අපිට ක්‍රිස්තු පූර්ව 3000 වගේ කාලයට යන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ නෙවෙයි ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ චීන ජාතකයන් විසින් ඇබකසය නිර්මාණය කිරීම ගණිත උපකරණ භාවිතයේ පළමුවැනි වැදගත් සන්දිස්ථානයක් ලෙස සැලකිය හැක. මොකද්ද? ඇබකසය. දැන් මේ ගල් යුගයෙන් ටිකක් එනකොට ඉස්සරහට ඔන්න පුතේ චීන ජාතකයේ මුලින්ම චීන ජාතකයේ ක්‍රිස්තු පූර්ව 3000 විතර මේ ඇබකසය කියලා උපකරණයක් භාවිතා කරනවා. මොන් කියනවා මේක පරිගණකයක් නිර්මාණය වීමට එහෙමත් නැත්නම් පළවෙනි වැදගත්ම සන්දිස්ථානය කියලා ගණිත උපකරණයක් නිර්මාණය කරපු. ගණිතයට අදාළ උපකරණයක් නිර්මාණය කරපු පළවෙනිම උපකරණය. ඒතර මේක ගණිත උපකරණ සන්දිස්ථානයේ විශාල යෝධ පිම්මක්. විශාල වැදගත්කමක් තියෙනවා. අපිට අද මේ දේවල් සාමාන්‍ය වුණාට අපිට අද මේක අපෝක නම් මොකද්ද කියලා හිතුණාට මේක ඒ කාලේ විශාල සන්දිස්ථානයක්. මේක පුතේ ගණක රාමුවකට ටිකක් ළඟින් යනවා. ගණක රාමුවක් වගේ අපිට තේරෙන්නේ නැහැ මේකේ කොහොමද ගණන් හැදුවේ කියලා. මම හිතනවා මේ රූප සටහන් දරුවන්ට පේනවා ඇති කියලා. අතන මේ රූප සටහන් දිහා බලන්නකෝ. ඒතර මේක ගණක රාමුවක් වගේ. නමුත් අපි දන්නේ නැහැ කොහොමද මේක ගණනය කිරීම කළේ කියලා. මොකද ක්‍රිස්තු පූර්ව 3000ට පමණ කලින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. හරි. අබකසය නිර්මාණය කිරීම ගණිත උපකරණ භාවිතයේ පළමුවන වැදගත් සන්දිස්ථානයක් ලෙස දැක්විය හැක. එහෙනම් මේක හැල පළවෙනි වැදගත්ම සන්දිස්ථානය ගණිත කර්ම එහෙම නැත්නම් ගණිතය කියන මාතෘකාව තුලදී උපකරණ ගැන කතා කරනකොට සිද්ධ වෙච්ච පළවෙනි සන්දිස්ථානයක් විදිහට අපිට මේ චීන ජාතකයන් විසින් නිර්මාණය කරපු ඇබකසය දක්වන්න පුළුවන්. චීනය, ජපානය, කොරියාව සහ උතුරු ඇමරිකානු රටවල අද දවසේද ඇබකසය භාවිතා කරනු දක්නට ලැබේ. හැබැයි පුතේ මේ පේන ඇබකසය නෙවෙයි මේක දියුණු අවස්ථාව. දැන් මේ පේන ඇබකසයත් මීට වඩා දියුණු වෙලා තමයි අද මේ භාවිතා කරන්නේ. ඒතර බලන්න ලෝකේ ප්‍රධාන රටවල්. චීනය, ජපානය, කොරියාව, උතුරු ඇමරිකාව කියන ප්‍රධාන රටවල් ලෝකේ. ප්‍රබල රටවල් අද දවසේද මේ කියන ඇබකසය පාවිච්චි කරනවා කියලායි කියන්නේ. මිනිසා ඇබකසය වැනි උපකරණ සොයා ගැනීමට මූලිකම හේතුව ඌයේ තම කටයුතු අන්න කාර්යක්ෂමව හා නිවැරදිව කර ගැනීම සඳහා. පුතේ දැන් මේක මෙහෙමනේ හැදුනේ. මිනිස්සු කම්මැලි කියලා අපිට කියන්න බෑ හැමෝම. නම් මිනිස්සු හැම වෙලෙම බලන්නේ තමන් කරන වැඩ කොටස වැඩිපුර කරන්න. තමන් යම්කිසි ක්‍රියාවක නිරත වෙනවා නම් මිනිස්සුන්ට ඕනේ ඒ ක්‍රියාව ඊට වඩා වේගයෙන් කරන්න. ඊට වඩා නිවැරදිව කරන්න. එහෙම නැත්නම් වැඩ ගොඩක් කරන්න. එතකොට මේක මිනිස්සුන්ට තනියෙන් කරන්න බෑ. ඒ නිසා මේකට බාහිර පාර්ශවයේ උදව්ව අවශ්‍යයි. එතකොට මෙතනදී නිවැරදිභාවය කියන එක තමයි ගොඩක් වෙලාවට ගැටලුව. ඒ වගේම කාර්යක්ෂමතාවය. ඒකට හේතුව තමයි මිනිස්සුන්ට කාර්යක්ෂමතාවය කියන එක සීමා සහිතයි. අපිට පැය 24ක් වැඩ කරන්න බෑනේ. අපිට විවේකය අවශ්‍යයි. අවම පැය 6කවත් නිින්දක් අවශ්‍යයි. හැබැයි යන්ත්‍රයක් ගත්තොත් එහෙම දරුවනේ පැය 24 මෙයා වැඩ කරනවා. එයාට විවේකයක් අවශ්‍ය නැහැ. අපි ගත්තොත් බල්බ් එකක් පැය 24 වුණත් පත්තු වෙනවා. එයාට විවේකයක් ඕනේ නැහැ. අවුරුද්දක් දාලා තිබ්බොත් අවුරුද්දක්ම පත්තු වෙනවා. නේද? දැන් අපිට පයින් කොහෙර ගිහින් එන්න කිව්වොත් කිලෝමීටර් 2ක් විතර අපි කිලෝමීටර් 2ක් යනකොට විවේකයක් අවශ්‍යයි. හැබැයි වාහනයක් කිලෝමීටර් 100ක් යන්න කිව්වොත් ඔහුට විවේකයක් අවශ්‍ය නැහැ. ඒ නිසා මොන් හරි කාර්යක්ෂමයි. කවුද? යන්ත්‍ර. ඒ වගේම තමයි නිවැරදිභාවය. දැන් මිනිස්සෙක්ට ගානක් හදන්න කිව්වොත් ඔහුට ඒක හිතලා වරද්දන්න පුළුවන්. අත්වැරදීමකින් වරදින්න පුළුවන්. නේද? යම් යම් හේතුන් මත මේ ගාන වැරදියට නිර්මාණය වෙන්න පුළුවන්. නෑ හැබැයි පුතේ කැල්කියුලේටරේ අපි ගහන අංක ටිකක් හරියට ගැහුවොත් අපි අතින් වැරදක් වුනේ නැත්නම් කැල්කියුලේටරේ බොරු කරන්නේ නැහැනේ. පරිගණකයේ බොරු කරන්නේ නැහැනේ. යන්ත්‍ර බොරු කරන්නේ නැහැ. මොකද යන්ත්‍ර වැඩ කරන්නේ ලබා දී ඇති උපදෙස් අනුව. අපි ලබා දීලා තියෙන උපදෙස් තමයි යන්ත්‍රය පිළිපදින්නේ. ඒ නිසා තමයි කියන්නේ මිනිස්සුන්ට ඕන වුණා කාර්යක්ෂමතාවය හා නිවැරදිතාවය. ඉතින් මෙන්න මේ දේවල් දෙක සිද්ධ කර ගැනීමට මොවුන් මොනා කරාද? මෙවැනි යන්ත්‍ර නිර්මාණය කරා. මොකද මිනිස්සු ළඟ නිවැරදිභාවය තිබුණේ නැහැ. මිනිස්සු ළඟ කාර්යක්ෂමතාවය තිබුණේ නැහැ. එකම වැඩේ ගොඩක් වෙලා කරනකොට මිනිස්සුන්ට එපා වෙනවා. මිනිස්සුන්ට මහන්සිය නිදිමත ඇති වෙනවා. විවේකය අවශ්‍යයි. ඒ නිසා කාර්යක්ෂමතාවය හා නිවැරදිභාවය ඕනි හින්දා මිනිස්සු ඇබකසය වගේ යන්ත්‍ර නිර්මාණය කිරීමට පෙළඹුණා. හරි. එහෙනම් ඇබකසයේ රූප සටහන පේනවා ඇති මේ විදිහට. හරි.
මිනිසා මුලින්ම ගණන් කිරීම සඳහා තමාගේ ඇගිලි පාවිච්චි කළ බව අපි දනිමු. අපි කතා කරා කලිනුත් ඔන්න අපි ඇගිලි පාවිච්චි කරා කියලා දැන් අපි දන්නවා. එක් අතක ඇගිලි 5ක් තිබේ. ඉන් එක් ඇගිල්ලක් මහපට ඇගිල්ල අනිත් ඒවායින් වෙන්ව තිබේ. අනිත් ඒවායින් වෙන් වෙලා තමයි මහපට ඇගිල්ල තියෙන්නේ. පළමු ඉලක්කම් 4 සඳහා සිරස් සිරි 4ක් ඇදීමටත් නේද? මම කලින් කිව්වා. ඔන්න සිරස් සිරි 4ක් අපි මේ ඇන්දේ අතේ ඇගිලි 4ට. පළමු ඉලක්කම් 4 සසිරස් සිරි 4ක් ඇදීමට පස් වැන්න එම ඉරි හරස් අතර කැපීමත් මගින් දැක්වීමට මිනිසා පුරුදු විය. මේ විදිහට දෑතේ ඇගිලි 10ක් තිබේ. ඒ නිසා දශමය ක්‍රමය ඩෙසිමල් මිනිසාට වඩා සමීප වන්නට ඇත. දශමය ක්‍රමය කියන එක. මොකද්ද මේ කියන්නේ? දැන් පුතේ අපිට දැන් ඊගා පාඩමේ තියෙන සංඛ්‍යා පද්ධති. අපිට සංඛ්‍යා පද්ධති 4ක් තියෙනවා. හරිද? දශමය එහෙම නැත්නම් අපි කියනවා 10 පාදේ සංඛ්‍යා පද්ධති, 2 පාදේ, 8 පාදේ, 16 පාදේ. දැන් අපේ පාදේ මොකද්ද? 10 පාදේ. අපි 10 15 20 100 200 300 කියන මේ අංක නිර්මාණය කරලා තියෙන ලෝකයේ 10 පාදේ. නමුත් පරිගණකයක් කටයුතු කරන්නේ 2 පාදේ. පරිගණකයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා 8 පාදේ සහ 16 පාදේ. එතකොට දැන් ඔතනදී කොහොමද අපිට හරියටම 10 පාදේ ලැබුණේ? අන්න මෙතනදී කියනවා එක අතක ඇගිලි 5යි අනිත් අතේ ඇගිලි 5යි. එහෙමනම් මේ විදිහට අපේ අතේ ඇගිලි 10ක් තියෙන නිසා අපිට දෑතේ ඇගිලි 10ක් තිබේ. ඒ නිසා දශමය ක්‍රමය මිනිසාට වඩාත් සමීප වන්නට ඇත කියලා පැහැදිලි කිරීමක් කරනවා ඉතිහාසයේ. මොකද පුතේ අපේ පාදයන් අදාළ වෙන්නේ මේ සංඛ්‍යාවලට 0 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා කිහිපය. උතර මෙතනින් එහාට අපිට අංක නැහැ. උපරිම අපිට තියෙන්නේ 0 ඉස්සර 9 දක්වා සංඛ්‍යා 10ක්. උතර මේ සංඛ්‍යා 10 අපේ දෑතේ ඇගිලි 10 තුළ නිරූපණය කිරීමට හැකියාව තියෙනවා. දැන් අපිට තිබ්බනම් මීට වඩා අඩු සංඛ්‍යා පද්ධතිය 8 පාදේ. උතර අපේ අතේ ඇගිලි දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙකෙන් නිරූපණය කරන්න අංක දෙකක් නැහැ. අපිට තිබ්බනම් 5 පාදේ එකක්. එක අතකින් ගණන් හදන්න පුළුවන්. අනිත් අත ඕනේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට ඇගිලි 10ක් ආව හින්දා තමයි 10 පාදේ ආවේ. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම. එහෙනම් සර් අපිට අතේ ඇගිලි 20ක් තිබ්බනම්. එහෙනම් දැන් අපිට තියෙන්නේ 20 පාදය. 20 පාදේ. ඒ කියන්නේ 11 12 13 කියන සංඛ්‍යා ටික අපිට හම්බ වෙන්නේ නැහැ. හරිද? මම තුන්වෙනි පාඩමේදී දරුවන්ට පැහැදිලි කරලා දෙන්නම් ඒක. මොකද සංඛ්‍යා පද්ධතියක් තුල එකම සංඛ්‍යාව නැවත යෙදෙන්න බෑ. ඒකට දැන් 10න් පස්සේ එක බිඳුව කියන සංඛ්‍යාව අපිට අයිති නෑනේ. එක බිඳුව කියන්නේ 1.1 එකතු වෙලා හැදි සංඛ්‍යාව. අපිට අයිති වෙන්නේ බිඳුවේ ඉඳන් 9 වෙනකන් විතරයි. බිඳුවේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා 10ක් තියෙනවා. 10 කියන සංඛ්‍යාව අපේ සංඛ්‍යාවක් නෙවෙයි. අපේ පාදයේ සංඛ්‍යාවක් නෙවෙයි. ඒක අපේ සංඛ්‍යා පාදයේ තියෙන අංක දෙකක් එකතු කරලා හදපු වැඩිපුර සංඛ්‍යාවක්. හරි පැහැදිලි නේද? දැන් ඒකේ 16 පාදයේ කතා කරද්දි තේරෙයි ඒක. 16 පාදයේ කතා කරද්දි සංඛ්‍යා 16ක් තියෙනවා. ඒතර 10 11 12 අපි ගන්නෙ නෑ. මොකද එක පාරක් හරි යෙජිත සංඛ්‍යාවක් සංඛ්‍යා පද්ධතියක් තුල තියෙන්න බෑ. එහෙනම් ඔයාලා හිතලා බලන්නකෝ දැන් අපිට 20 පාදයේ වගේ නේද සංඛ්‍යා පද්ධතියක් තිබුණා නම් ඔයාලා හිතලා බලන්නකෝ මොන වගේ අංක ටිකක් අපිට එයිද කියලා. දැන් මෙහෙමත් පුළුවන්. මම ඕක තේරෙන්න මෙහෙමත් කියනවා. දැන් අපිට ඉංග්‍රීසි හොඩියේ අකුරු 26 නේ තියෙන්නේ. හිතන්න ඉංග්‍රීසි හොඩියට අකුරු 36ක් ඕනේ. ඉංග්‍රීසි හොඩියේ අකුරු 30. ඒ කියන්නේ තව 10ක් නැහැ. දැන් හිතලා බලන්න මේ 10ට මොන වගේ අකුරු ටිකක් එයිද කියලා. අන්න එතකොට තේරෙනවා. හිතන්න නැත්නම් සතිය දවස් 7ක් තියෙනවා. හිතන්න සතියේ දවස් අපිට 9ක් ඕනේ. තව දෙකක් වැඩිපුර ඕනේ. නිකන් හිතලා බලන්න මේ දවස් දෙකට දාන නම් දෙක මොන වගේ වෙයිද කියලා. එතකොට තේරෙනවා දැන් ගොඩක් අය කියන්නේ අපිට මේ සතිය දවස් 7ක් මදි කියලා. හරි. සතිය දවස් 9ක් දෙන්න. ඉරිදෑන් පස්සේ තව දවස් දෙකක් හදන්න. විනෝදාංශයට වගේ කළා බලන්න. හරි. එහෙනම් මම ඔන්න ඒ විදිහට කියනවා. මෙතනින් පස්සේ ඔයාලා කැමති අංකයක් හැඩයක්. දැන් 10 දාන්න බෑ. අමුතු අංකයක් එන්න ඕනේ. ඒක 10 කියලා කියන්නත් බෑ. හරිද? 1.5 වගේ මෙහෙම එන්නත් බෑ. අමුතු හැඩයක් තියෙන එක මොකක් හරි හැඩයක් තියෙන එක ඕ වගේ දාන්න දෙන්න. ඒතර ඒක තමයි 10. නමුත් ඒවා නිශ්චිත හැඩ වෙන්න ඕනේ. ඉතින් හිතලා බලන්න දරුවනේ ඒතර මේවා හදපු අය කවුද? ඒතර මොන නේද මොන මහාචාර්යවරයාද මේවා හැදුවේ? මේ ලස්සනට හැමදේම එක සමානව මේ අංක ටික මතක හිටින විදිහට නේද? වැඩි ඉරිත් නැහැ, වැඩි බෝලත් නැහැ. කවුද මේක හැදුවේ? එහෙනම් අපිට මේක මෙතනින් නතර වෙන්න ප්‍රධාන හේතුව ලෙස බලපෑවේ ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙකුටම අතේ ඇගිලි 10ක් තියෙන නිසා. ඉතින් ඒ නිසා තමයි පරිගණකත් අද මේ තත්ත්වෙට දියුණු වෙලා මේ කියන ක්‍රමවේදය තුලම අද පරිගණකයේ කටයුතු කරන්නේ. ඉතින් ඉතිහාසය පැහැදිලි වෙන්නේ නැති කියලා කියනවා මම යම් තාක් දුරකට. මොකද ඉතිහාසය ගැන කතා කරද්දී අපිට කතා කරලා ඉවර කරන්න බැරි තරමට ඉතිහාසය හරි විශාලයි. නමුත් දරුවනේ දැන් අපි අර යම් පාඩමක යම් විෂයක් තුල යම් පාඩමක් අපි ඉගෙන ගන්නකොට අපි එහි තියෙන ඉතිහාසය ගැන යම් තාක් දුරකට අවබෝධයක් තිබිය යුතුයි. දැන් අපිට අපේ පරම්පරාවේ ඉතිහාසයවත් යම් තාක් දුරකට දැනගෙන ඉන්න ඕනේ නේද? අපි ජීවත් වෙන සමාජය තුල අපේ පරම්පරාවේ උනා ඉතිහාසය චුට්ටක් දැනගෙන ඉන්න අපේ අම්මා තාත්තා කවුද? එයාලගේ අම්මලා තාත්තලා කවුද? කියන්නේ අපේ ආච්චිලා සීයලා කවුද?
එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහේද? නේද? මේ අපේ පවුල කොහොමද එන්නේ? අපිට මහා ලොකුට ඕනේ නෑ. හැබැයි යම් තාක් දුරකට අපි පොඩි දේවල් ටිකක් හරි දැනගෙන තිබුණොත් අපිට ජීවත් වෙනකොට ඒක හරි ලේසියි. ඉතින් ඒ වගේ තමයි ICT විෂය කරන දරුවෝ විදිහට මේ විෂය නිර්මාණය වීමට ප්‍රධානම හේතුව ලෙස දත්ත සහ තොරතුරු තමයි පදනම් වෙන්නේ. ඉතින් දත්ත සහ තොරතුරු නිර්මාණය කිරීමට පරිගණකයක් අවශ්‍ය වෙනවා. එහෙමනම් පරිගණකය නිර්මාණය වුණේ කොහොමද කියන ඉතිහාසය අපි දැනගෙන සිටීම විශාල වැදගත්කමක් තියෙනවා. ඒ නිසා අපි ඔන්න කතා කරේ ක්‍රිස්තු වර්ෂ 1450ට කලින් සිද්ධ වෙච්ච දේවල් ගැන. ඉතින් අපි දැන් බලමු එතනින් පස්සේ අපිට එන්නේ යාන්ත්‍රික යුගයේනේ. යාන්ත්‍රික යුගය තුල සිද්ධ වුණේ මොනවද? මොකද 1450ට පෙර ක්‍රිස්තු වර්ෂ 1450ට පෙර තිබිච්ච දේවල් දැන් ක්‍රමයෙන් පහව ගියා. අතේ ඇගිලි වලින් එකතු කරපු දේවල් නේද? ඊට පස්සේ මේ ගල් ගුහාවල බිත්තිවල මේ මිනිස්සු රූප සටහන් නැද ගණනය කිරීම කරපු දේවල්. දැන් මේ ටික ඔක්කොම ටික ටික නැති වෙනවා. අපි අර කියනවා වැද්දෝ කියන සංකල්පය ඔන්න මේ ලෝකයෙන් අයින් වෙනවා. එතකොට අර ගෝත්‍රික කියන සංකල්පය මේ ලෝකයෙන් අයින් වෙනවා. එහෙම වෙලා ඔන්න කෙමෙන් කෙමෙන් යාන්ත්‍රික යුගය ආරම්භ වෙනවා. එතකොට යාන්ත්‍රික යුගය කිව්වහම අපිට එතනදී හම්බ වෙන්නේ යන්ත්‍ර. අන්න මිනිසා පෙළඹෙනවා ඔවුන් යම් යන්ත්‍ර නිර්මාණය කරන්න. ඔබ දන්නවා දරුවනේ ඉස්සර මස් පුච්චලා කාපු මිනිස්සු සමාවෙන්න මස් අමුවෙන් කාපු මිනිස්සු පසු කාලීනව ගින්දර හොයාගත්තා. ඊට පස්සේ මස් පුච්චලා කන්න පටන් ගත්තා. ධාන්‍ය වර්ග තම්බලා පුච්චලා කන්න පටන් ගත්තා. සත්තු මැරීමට විවිධ ආයුධ නිර්මාණය කරා. දරුවනේ ආයුධයක් කියන්නේ යන්ත්‍රයක්. අපි උදැල්ල කියන එක ආයුධයක් විදිහට ගන්නවා නමුත් ඒක යන්ත්‍රයක්. යාන්ත්‍රිකයි. මොකද අපි සම්පූර්ණයෙන්ම ඒක නිර්මාණය කරන්නේ අපේ ශරීරයේ කොටස් වලින් නෙමෙයි. ඒක යන්ත්‍රානුකූලයි. ඒක පස්සේ වැඩි දියුණු වෙලා විවිධ මෙවලම් නිර්මාණය වෙනවා. නම් මෙහෙම තමයි ලෝකෙ දියුණු වුනේ. මෙහෙම තමයි ක්‍රමෙන් අවුරුදු බිලියන ගාණක් තිස්සේ අද මේ දක්වා ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ. මොවුන් මේ නිර්මාණය කරපු සංකල්ප තමයි අදත් මේ භාවිතා වෙන්නේ. එහෙනම් අපි බලමු 1450 සිට 1840 කියන මේ කාල වකවානුව තුල පරිගණක ලෝකයේ සිද්ධ වෙච්ච දේවල්. එහිදී අපිට ඉස්සෙල්ලම හම්බ වෙනවා ජෝන් නෙපියර් කියන පුද්ගලයා. ජෝන් නෙපියර්. ඉතින් මොවුන් ඇවිල්ලා අද අපි මේ භුක්ති විඳින පරිගණකයන් අද මේ විදිහට දකින්න විශාල දායකත්වයක් ඔවුන්ගේ ජීවිත කාලය තුල. මොකද ඔවුන්ට දරුවනේ දැන් තාක්ෂණය තිබුණේ නැහෙනි. ඔවුන්ට මේ දේවල් වලට පරිගණක තිබුණේ නැහෙනි. කැමරා තිබුණේ නැහෙනි. මේ ඔවුන්ගේ ෆොටෝස් අතින් ඇදලා තියෙන්නේ. අපිට මහා ලොකු දියුණුවක් දකින්න හම්බුනේ නැහැ. මොකද යන්ත්‍ර තිබ්බේ. එහෙනම් මේ යාන්ත්‍රික යුගය තුල ඔන්න ඉන්නවා ජෝන් නෙපියර්. ජෝන් නෙපියර් කියන්නේ කවුද? 1617 දී මේ පාඩම තුල අපිට අවශ්‍ය වෙන්නේ අවුරුද්ද 9 ඔහු නිර්මාණය කරපු යන්ත්‍රය. හරිද දරුවනේ? මේ පාඩමේ ඉතිහාසය තුල අපි දැනගන්න ඕනි අවුරුද්ද කවුද ඒ පුද්ගලයා මොනවාද එයා නිර්මාණය කරේ? ඔච්චරයි. එහෙනම් 1617 ස්කොට්ලන්ත ජාතික ජෝන් නෙපියර් විසින් ලඝු ගණක සිද්ධාන්ත ලොවට හෙළි කරන ලදී. එහෙනම් ජෝන් නෙපියර් තමයි ලඝු ගණක සිද්ධාන්ත මේ ලෝකෙට හෙළි කරලා තියෙන්නේ. දැන් සාමාන්‍ය පෙළටත් නේද දරුවනේ? මේ දරුවෝ ලඝු ගණක කරලා ඇති. පස්තාර අරගෙන ලඝු පොත් අරගෙන නේද? මේ වගේ ගණන් වලදී අපිට ගොඩක් දේවල් හම්බ වෙනවනේ. එහෙමනම් ලඝු ගණක සිද්ධාන්ත ලෝකෙට හෙළි කරලා තියෙන්නේ ජෝන් නෙපියර් කියන පුද්ගලයා. සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය ලඝු ගණක භාවිතා කරමින් පහසු එකතු කිරීමකට පරිවර්තනය කළ හැකිය. අයි බලන්න. සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය ලඝු ගණක භාවිතා කරමින්. දැන් සංඛ්‍යා ගුණ කරන්න ගියාම ටිකක් හරි අමාරුයිනේ. හැබැයි මෙතනදී කියනවා ලඝු ගණක නිසා ඒක ඉතාම පහසුවෙන් පරිවර්තනය කරන්න හැකියාව ලැබුණා කියලා. ජෝන් නෙපියර් නිසා. ලඝු ගණක භාවිතයෙන් ගැටලු විසඳීමේදී ලඝු ගණක වගු භාවිතා කළ යුතුය. අන්න ලඝු ගණක වලින් ගැටලු විසඳද්දී අපිට ලඝු ගණක වගු අවශ්‍ය වෙනවා. ජෝන් නෙපියර් විසින් අවශ්‍ය කරන අගයන් ඇද්දල තීරුවල සටහන් කරමින් මොහු මේ දේවල් ඇද්දල තීරුවල සටහන් කරලා තියෙනවා. ඇද්දල තීරුවල සටහන් කරමින් මේ සඳහා විකල්ප ක්‍රමයක් භාවිතා කරන ලදී. මෙම ලඝු ගණක අගයන් සටහන් වූ ඇද්දල තීරු නෙපියර්ස් බෝන් ලෙසින් හැදින්වේ. එනම් මොහු ඇද්දල තීරුවල සටහන් කරපු මේ කියන ලඝු ගණක අගයන් නෙපියර්ස් බෝන් කියලා හඳුන්වනවා.
ජෝන් නෙපියගේ ලඝු ගණක සංකල්පය භාවිතා කරමි. දැන් මොහු තමයි ලඝු ගණක සංකල්පය නිර්මාණය කරේ. මොහු තමයි මේ ලඝු ගණක සංකල්පයට අදාළ වගු ඇද්දල තීරු වල සටහන් කළේ. මේ ලඝු ගණක තීරු නිසා ඒ කාලේ වගු ගණනය කිරීම වල පුතේ ಗುಣ කිරීමේ ක්‍රමය. ಗುಣ කිරීමේ ක්‍රමය ඉතා පහසු ක්‍රමයක් විදිහට පත් වෙලා තිබිලා තියෙනවා. එහෙනම් මේ ಗುಣ කිරීමේ ක්‍රමයට පහසුවක් වෙන්නේ ජෝන් නෙපියගේ මේ කියන ලඝු ගණක සංකල්පය. එතකොට ලඝු ගණක වලින් සුළු කරන්න නම් අපිට ලඝු ගණක අගයන් සටහන් කරගන්න ඕනේ. එතකොට මේ අගයන් ඇද්දලා තීරු වල සටහන් කරලා තියෙනවා. එහෙමනම් මේ සංකල්පය භාවිතා කරමින් 1632 දී එංගලන්තයේදී සර්පණ රූල නිර්මාණය විය. එහෙනම් දරුවනේ සර්පණ රූල අපි කියනවා සයිඩ් රූල්. මේ සයිඩ් රූල් කියන සර්පණ රූලත් ජෝන් නෙපිය තමයි නිර්මාණය කරලා තියෙන්නේ 1632 දී. එතකොට මොහු 1617 දී ඉපදුන ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඔහු තමයි එහෙනම් ලඝු ගණක සිද්ධාන්ත ලෝකෙට මුලින්ම හෙළි කරන්නේ නිර්මාණය කරන්නේ. එහෙනම් ඔහු ඒ සංකල්පයන් වලට අදාළව එංගලන්තයේදී 1632 දී සර්පණ රූල නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ සර්පණ රූල. බලන්න ඊටු ටිකක්. 1617 දී ස්කොට්ලන්ත ජාතික ඔන්න නෙපිය ලඝු ගණක හැදුවා. ඊට පස්සේ මොකද කරේ? නෙපිය බෝන්ස් මේ විදිහට නිර්මාණය කරනවා. ඒ කියන නෙපිය බෝන්ස් නිර්මාණය කරලා ඒ කියන සංකල්පය භාවිතා කරලා ස්ලයිඩර් රූල නිර්මාණය කරනවා. එහෙනම් මේ තියෙන ස්ලයිඩර් රූල තමයි ඔහු නිර්මාණය කරේ ගණනය කිරීම වලට පහසුවක් ලැබෙන්න. පැහැදිලිද? ඉතින් මේ ස්ලයිඩර් රූල් ටිකක් පේනවා අඩුයි. ඒ කියන්නේ පුතේ මේකේ චූටි අගයන් තියෙන්නේ. ඒ නිසා මේ ස්ලයිඩර් රූල අපිට බලන්න ටිකක් අමාරුයි මේක ඇතුලේ තියෙන ගණනය කිරීම මොනවාද කියලා මෙහෙම ළඟට බැලුවත්. ඉතින් දරුවන්ට පුළුවන් ජෝන් නෙපියගේ ස්ලයිඩර් රූල ජෝන් නෙපිය ස්ලයිඩ් රූල් කියලා සර්ච් කරා නම් Google එක තුල මේ ස්ලයිඩර් රූල මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මේක ගණනය කරපුවා ඒ කාලය දන්නව ඇති කොහොමද මේකෙන් ගණනය කිරීම කරන්න නැත්තේ කියලා. මොකද මේ අපි ගාව තියෙන සාමාන්‍ය අඩ රූලක් වගේ නෙවෙයි. මේකෙදි ගොඩාක් විස්තර භාවිතා වූ රූලක් තමයි මේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේක දකින්න පුළුවන්. මම ටිකක් විශාල කරා මේකේ මොනවද තියෙන්නේ කියලා බලා ගන්න. right. ඉතින් මේ වගේ ස්ලයිඩර් රූල් ගොඩාක් තියෙනවා. එක වර්ගයේව තියෙනවා අන්තර්ජාලය තුල. මොකද දැන් ජෝන් නෙපිය හැදුවට පස්සේ ඒකට සාපේක්ෂව ලගින් යන ඒවත් හදලා තියෙනවානේ. ඉතින් මේකම කියලා නිසා අපිට කාටවත් නිගමනය කරන්න බෑ මේක තමයි රූල් එක කියලා. හරි. එහෙනම් ඔන්න ජෝන් නෙපිය නිර්මාණය කරපු දේවල් පිළිබඳ අපි කතා කරලා අවසන්. හරි දරුවනේ. අපි එහෙනම් ජෝන් නෙපියගෙන් පස්සේ අපි එනවා බිලේජ් පැස්කල් කියන පුද්ගලයා ගාවට. එහෙනම් මෙයත් යාන්ත්‍රිකය තුල විවිධ නිර්මාණ කරපු පුද්ගලෙක්. ඉතින් මොහුගේ නම ඔන්න බිලේස් පැස්කල්. බිලේජ් පැස්කල් කියනවා බිලේස් පැස්කල් කියනවා. right ඉතින් දරුවනේ හරි නම තමයි බ්ලේස් පැස්කල්. right බිලේස් පැස්කල්. S එකක් ඒ කියන්නේ අල්සා යන්න බිලේස් පැස්කල් තමයි මොහුගේ නම. ඉතින් යාන්ත්‍රික කැල්කුලේටරයක් මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1642 දී. අන්න මතක තියාගන්න දරුවනේ යාන්ත්‍රික කැල්කුලේටරයක් ඉස්සෙල්ලාම නිර්මාණය කරලා තියෙන්නේ 1642 යාන්ත්‍රික කැල්කුලේටර් එක. එහි ගෞරවය හිමිවන්නේ ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ බිලේජ් පැස්කල්ට. ඒ කියන්නේ කාටද? මෙන්න මේ පුද්ගලයාට තමයි එහි ගෞරවය හම්බ වෙන්නේ. මෙම යන්ත්‍රය ඇබකසේ මූලධර්ම යම් තරමක් දුරට උපයෝගී කරගෙන තිබුණි. දැන් මේ තමයි බිලේජ් පැස්කල් නිර්මාණය කරපු යාන්ත්‍රික කැල්කුලේටර් එක. මේ ඔබට පේන්නේ. එතකොට මේකට යොදාගෙන තියෙනවලු යම් තරමක් ඇබකසේ මූලධර්ම. ඇබකසේ මූලධර්ම යම් තරමක් උපයෝගී කරගෙන තියෙනවා. පැස්කලයින් නම් වූ පැස්කල්ගේ යන්ත්‍රයේ දැතිරෝධ පේලියක් සවිකර තිබුණු අතර ඒ දැති වල බිඳුවේ සිට 9 දක්වා අංක සටහන් කර තිබුණි. මෙම යන්ත්‍රයෙන් සිදු කළ හැකි වූයේ එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. මතක තියාගන්න ලෝකයේ පළවෙනි යාන්ත්‍රික කැල්කුලේටරයටත් පුළුවන් එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි. එතකොට මේකෙත් තියෙනවා මේ විදිහට දැතිරෝධ බලන්න. මේ දැතිරෝධයන් ලකුණු කරලා තියෙන්නේ බිඳුවේ ඉඳලා 9 වෙනකම්. ඉතින් මම දන්නේ නැහැ මේකේ කොහොමද ගණන් හැදුවේ කියලා. එකතු කිරීම
ඒ වගේම අඩු කිරීම මොනෑම ආකාරයකට සිද්ධ කරාද කියලා. නමුත් පුතේ ඉතින් මේ අපිට බලා ගන්න තියෙන්නේ ඒ කාලේ 1642 නිර්මාණය කරපු යාන්ත්‍රික කැල්කියුලේටරේ රූප සටහන. ඒ වගේම තමයි මේ අපිට දකින්න හම්බ වෙන්නේ එම කැල්කියුලේටරය නිර්මාණය කරපු විද්‍යාඥයා වෙන බිලේස් පැස්කල්. ඉතින් මෙතුමාගෙත් අපිට දකින්න හම්බ වෙන්නේ කළුසුදු ඡායාරූපයක් පමණයි. මොකද ඒ කාලේ වෙනකොට ඉතින් එහෙම අපිට අද දකින්න හම්බ වෙනවා වගේ ඡායාරූප අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ඉතිහාසයේ අපිට හොයාගන්න පුළුවන් හොඳම රූප ටික තමයි මේ අපි හොයාගෙන තියෙන ඉතිහාසය අපිට පෙන්눔 කරලා පෙන්නන. එහෙනම් මතක තියාගන්න 1642 දී එංගලන්ත ජාතිකයෙකු වන බිලේජ් පැස්කල් විසින් ප්‍රංශ ජාතිකයෙකු වෙන දරුවනේ ප්‍රංශ ජාතිකයෙකු වන බිලේජ් පැස්කල් විසින් ඔන්න යාන්ත්‍රික කැල්කියුලේටරය නිර්මාණය කරලා තියෙනවා. එහෙම ඒ යාන්ත්‍රික කැල්කියුලේටරයට පුළුවන් එකතු කිරීමයි අඩු කිරීමයි පමණක් කියන එකත් මතක තියාගන්න. හරි. ඒ වගේම තමයි ගොඩ්ෆ්‍රීඩ් විලියම් හෙල්. ගොඩ්ෆ්‍රීඩ් විලියම් හෙල්ම්. මොහු 1674 දී අපිට හයිලයිට් කරන්න පුළුවන් 1644 දී. මෙයා ජර්මානු ජාතික විද්‍යාඥයෙක්. දැන් කලින් කෙනා ප්‍රංශ ජාතිකයෙක්. මෙයා ජර්මානු ජාතිකයෙක්. ඒතර මේ ලෝකේ පුරාම විසිරී ගිහිල්ලා තියෙනවා මේ තාක්ෂණය. ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් ස්ටෙප් රොක්නර් නම් වූ යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී. ස්ටෙප් රොක්නර් right එහෙනම් මේ කියන ජර්මානු ජාතික විද්‍යාඥයා ස්ටෙප් රොක්නර් නම් වූ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. මෙය ඩිජිටල් කැල්කියුලේටරයක යාන්ත්‍රික ස්වරූපයේ ලෙස සැලකිය හැක. ඩිජිටල් කැල්කියුලේටරයක ටිකක් යාන්ත්‍රික ස්වරූපයක් මේකේ තියෙනවලු. දශමය ක්‍රමය භාවිතා කරන ලදී. ඒ කියන්නේ 10 පාදයේ භාවිතා කරලා තියෙන්නේ. එකතු කිරීම සහ අඩු කිරීම පමණක් නොව ගුණ කිරීම සහ බෙදීමද මෙම යන්ත්‍රයෙන් කළ හැකි විය. අන්න පුතේ දැන් කලින් අපිට පුළුවන්කම ලැබුණේ බිලේජ් පැස්කල් විසින් නිර්මාණය කරන ලද පැස්කලයින් යන්ත්‍රයට එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි ඒ 1642 දී. හැබැයි 1674 වෙනකොට මෙන්න ජර්මානු ජාතික විද්‍යාඥයෙක් වෙන ගොඩ්ෆ්‍රීඩ් විලියම් හෙල් ස්ටෙප් රොක්නර් කියන ඩිජිටල් කැල්කියුලේටරයක ස්වරූපය තියෙන යන්ත්‍රයක් නිර්මාණය කරනවා. මේකට පුළුවන් එකතු කරන්නයි අඩු කරන්නයි විතරක් නෙවෙයි ගුණ කරන්නයි බෙදීමයි කියන කාරණා දෙකක් සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් හිතලා බලන්න. ඔන්න බලන්න දියුණු වෙච්ච විදිය. ඔන්න මුලින්ම එකතු කිරීම අඩු කිරීම නිර්මාණය කරා. ඊට පස්සේ දෙවෙනි යන්ත්‍රය තුල අපිට වැඩි කිරීම බෙදීම හම්බ වෙනවා. එහෙනම් ඊගාව යන්ත්‍රයේ මීටත් වඩා දියුණු දේවල් අපිට හම්බ වෙන්නේ නැති. ඉතින් මේ විදිහට ස්ටෙප් තමයි අද අපි දකින කැල්කියුලේටරේ දක්වා ලෝකයේ දියුණු වෙලා තියෙන්නේ. අද අපි ඇත්තටම ඩිජිටල් කැල්කියුලේටරේ දකින්නවානේ. හරි. ඊගාවට ජෝෂප් ජැකුවාඩ් කියන අපේ ඊගාව සයන්ටිස්ට් විද්‍යාඥයා ජෝෂප් ජැකුවාඩ්. එයා ප්‍රංශ ජාතිකයෙක්. ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් විසින් ඔහුගේ රෙදි විවීමේ කාර්යය පහසු කර ගැනීම සඳහා රෙදි විවීම. දැන් මේ තියෙන්නේ රෙදි විවනවා. රෙදි මහනවා. හරි මහනවම නෙවෙයි ඕක ඉතින්. අපි කියනවා ඔකට ලූම් මැෂින් එක කියලා. ඒ කියන්නේ මෙකැනිකල් ලූම්ස් ලූම් මැෂින් එක කියලා කියනවා. මේකෙන් පුතේ අර වියන්නේ. නූල් ඇතිල්ලේ නූල් වලින් රෙද්ද හැදෙන්නේ. එකතු වෙලා අර ඉස්සර කාලේ වගේ. ඊට පස්සේ තමයි මේ රෙදි යොදාගෙන අපි මහන්නේ. ඒතර මහන්න කලින් ඇත්තටම රෙද්දක් හැදෙන්නේ මේ මැෂින් එක තුල සහ ඒ රෙද්දට අදාළ කැටයම් වර්ග, විලාසිතා මෝස්තර වගේ දේවල්. ඒක ඔක්කොම මේක තුල තමයි නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. එනම් ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් විසින් ඔහුගේ රෙදි විවීමේ කාර්යය පහසු කර ගැනීම සඳහා 1801 දී ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් 1801 දී පමණ යාන්ත්‍රික රෙදි විවීමේ යන්ත්‍රයක් මෙකැනිකල් ලූම්ස් නිර්මාණය කරන ලදී. එතකොට මෙයා නිර්මාණය කරනවා යාන්ත්‍රික රෙදි විවීමේ යන්ත්‍රය. රෙදි මහන්න, ඒ කියන්නේ රෙදි විවීම right ඒක යන්ත්‍රයකින් කරන විදිහට. මෙහිදී සිදුරු කරන ලද කාඩ්පත් භාවිතා කරමින් රෙදි වල විවිධාකාර රටා මැවීමට ජෝෂප් ජැකුවාඩ් සමත් විය. මොකද ඔහුට පුළුවන්කම ලැබුණා මේ සිදුරු කරපු කාඩ් මේ විදිහට සිදුරු කරපු රාඩ් වලින් රටා මවන්න. එහෙම රටා මවන්න පුළුවන් විදිහට තමයි මෙයා මේකේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ මැෂින් එක වැඩ කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ ජෝෂප් ජැකුවාඩ්. බලන්නකෝ. එතකොට මේ තියෙන්නේ අපි අන්තර්ජාලය තුලින් උපුටාගත් ඡායාරූපයක්. ඔහුගේ මේ මෙකැනිකල් ලූම්ස් කියන යන්ත්‍රය සහ ඒ
ඔවුන් ඔහු එය පැහැදිලි කරනවා. තවත් පුද්ගලයෙක් කිහිප දෙනෙකුට. ඉතින් එහා සමානව ඡායාරූපයක් තමයි තියෙන්නේ. මොකද දරුවනේ දැන් මේකට අපිට එහෙම පැහැදිලි ඡායාරූප අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ අන්තර්ජාලය තුල. ඉතින් යම් මවාගත් කෙනෙක් විසින් නිර්මාණය කරන ලද ඊට සම්බන්ධ වේහා ළඟින්ම යන පින්තූරයක් තමයි මේ දරුවන්ට දකින්න මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? හරි. ඉතින් රෙදිවීමේ යන්ත්‍රයක් නිර්මාණය කරපු ඔන්න ජෝසප් ජැකුවාට් තමයි මේ ඉන්නේ. ඔන්න ඊගාවට එනවා යාන්ත්‍රික යුගයේ තුල අපි කවුරුත් අදුරන අපි කවුරුත් නම අහලා තියෙන අපිට හුරු පුරුදු පරිගණකයේ පියා කියලා හඳුන්වන චාල්ස් බැබේජ් කියන පුද්ගලයා මහත්මයා. චාල්ස් බැබේජ්. right. 1822 දී මොහු ඩිෆරන්ස් එන්ජිම නැමැති උපකරණය නිර්මාණය කරේ. එහෙනම් මොහු 1822 දී එන්ජිමක් නිර්මාණය කරලා තියෙනවා දරුවනේ. ඩිෆරන්ස් එන්ජිම. මෙය භාවිතා කරන ලද්දේ නාවික කටයුතු වලදී අවශ්‍ය වන අංක වගුවල ගණන් කිරීම සඳහාය. එහෙනම් 1822 දී මේ ඩිෆරන්ස් එන්ජිම කියන යන්ත්‍රය උපකරණය එහෙමනම් මේ නාවික හමුදාවේ මේ ගණිතමය කටයුතු ටික ඉෂ්ට කරන්න තමයි හදලා තියෙන්නේ. උතර නාවික හමුදාවේ ගණිතමය කටයුතු සිද්ධ කිරීම සඳහාත් 1822 දී එහෙමනම් යන්ත්‍ර නිර්මාණය වෙලා. එතකොට මේ යන්ත්‍රය තුල ගණිතමය කටයුතු සිද්ධ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙත් මෙම යන්ත්‍රය එකතු කිරීම සහ අඩු කිරීමට පමණක් සීමා විය. දැන් මීට වඩා දියුණු යන්ත්‍රයක් තමයි ස්ටෙප් රොක්න කියන්නේ. නමුත් ස්ටෙප් රොක්න එහෙම තියෙනකොට චාල්ස් බැබේ හදපු යන්ත්‍රය තුලත් පුළුවන්කම ලැබිලා තියෙන්නේ එකතු කිරීම. අඩු කිරීමට පමණයි. මේ දෙක විතරයි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ප්‍රතිඵලය තබතහඩුවක්ව තැම්පත් කරන ලදී. අන්න ඒක විශේෂත්වයක්. ස්ටෙප් රොක්න යන්ත්‍රය තිබුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් චාල්ස් බැබේ හදපු ඩිෆරන්ෂල් එන්ජින් එකට එයාගේ අවුට්පුට් එක ප්‍රතිඵලය තබතහඩුවක තැම්පත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒක වටිනවා. මොකද අපිට එතකොට ඒක රැගෙන යන්න පුළුවන්. sannivedanaya කරන්න පුළුවන්. ප්‍රොසෙස් වෙලා එන අපේ තොරතුරු sannivedanaya කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් ගබඩා කිරීමේ මෙම සංකල්පය පසුකාලීනව ඩික්ස් තැටි අපි කියන්නේ නේද? ඔය CD වර්ග floppy disk. එතකොට මේ කියන දේවල් නිර්මාණය සඳහා මූලික අදහසක් සපයලා තියෙන්නේ චාල්ස් බැබේ විසින් ප්‍රතිඵලයක් තබතහඩුවක තැම්පත් කරපු තාක්ෂණය. ඒ තාක්ෂණය උපයෝගී කරගෙන තමයි අපි අද දකින මේ ඩික්ස් එහෙම නැත්නම් තැටි නිර්මාණය වෙලා තියෙන්නේ. CD floppy disk නේද? ඔය ගොඩක් දේවල්. අපිට පෙන් ඩ්‍රයිව් එක වගේ දේවල් ගන්න බෑ. නමුත් ඩිස්ක් කිව්වහම floppy disk, CD comfortable disk, compact disk, ත්‍රොමිනිම වගේ දේවල් නිර්මාණය වෙන්න මූලික අදහස එහෙමනම් නිර්මාණය කරන්න ලබා දීලා තියෙන්නේ චාල්ස් බැබේගේ මේ ගබඩා කිරීමේ ක්‍රමවේදය. හරි. ඉතින් අපිට රූප සටහනක් බලන්න පුළුවන් ඩිෆරන්ෂල් එන්ජින් එක සහ ඇනලිටිකල් එන්ජින් එක අපි මේ කොටසත් කියවගෙන යමු. දැන් 1822 දී දරුවනේ 1822 දී ඩිෆරන්ෂල් එන්ජින් එකනේ මේ හොයාගන්නේ. දැන් 1822 පස්සේ චාල්ස් බැබේ නිර්මාණය කරනවා 1833 දී පංච් කාඩ් වල ඇති උපදෙස් කියවා ප්‍රතිඵලය නිකුත් කළ හැකි ආකාරයේ යන්ත්‍රයක්. පංච් කාඩ් වල තියෙන උපදෙස් කියවලා ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් ආකාරයේ යන්ත්‍රයක් වූ ඇනලිටිකල් එන්ජින් නැමැති යන්ත්‍රය නිෂ්පාදනය කරන ලදී. එහෙනම් 1833 දී ඇනලිටිකල් යන්ත්‍රය නිර්මාණය කරනවා මොහු. ඇනලිටිකල් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සලකා බැලීමේදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ එහි දත්ත ආදානය. ඔන්න ඇනලිටිකල් යන්ත්‍රයේ විශේෂත්වය. ඩේටා ඉන්පුට් තියෙනවා. දත්ත ආදානය. තැම්පත් කිරීම, සේව් කරන්න පුළුවන්. සකස් කිරීම, ප්‍රොසෙස් කරන්න පුළුවන්. සහ ප්‍රතිදානය අවුට්පුට් කරන්නත් පුළුවන්. යන කාර්යයන් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපාංග ඒ තුල නිර්මාණය වී තිබීමයි. එහෙනම් මේ හදපු ඇනලිටිකල් යන්ත්‍රයට දත්ත ආදානය කරන්න පුළුවන්, තැම්පත් කරන්න පුළුවන්, සකස් කරන්න පුළුවන්, ප්‍රතිදානය කරන්න පුළුවන් උපාංග තිබිලා තියෙනවා. උපාංග ඒ තුල නිර්මාණය වී තිබීමයි.
පසුකාලීනව නිර්මාණය කරන ලද පරිගණක සඳහා චාල්ස් බැබේජ්ගේ මෙම සංකල්පය අන්න හොඳට බලා ගන්න දරුවනි. පසුකාලීනව නිර්මාණය කරන ලද. ඒ කියන්නේ දැන් මේකෙන් පස්සේ නිර්මාණය කරපු පරිගණක සඳහා චාල්ස් බැබේජ්ගේ මෙම සංකල්පය බොහෝ සෙයින් ඉවහල් වූ අතර ඒ නිසාම දැන් මොහු තමයි සංකල්පය දීලා තියෙන්නේ. ඔයාලා යන්ත්‍රයක් හදනවා නම් ඒ යන්ත්‍රයේ දත්ත තැම්පත් කරන්න ඕනේ කොටස් හදන්න, ඒවා සකස් කරන්න පුළුවන් විදිහට හදන්න, ඒවා ප්‍රතිදානය කරන්න පුළුවන් විදිහට හදන්න. එතකොට මේ දේවල් එකතු කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මෙවැනි ක්‍රියාකාරකමක් සිද්ධ කරගන්න. ඒ නිසා මේ සංකල්පය භාවිතා කරොත් ඔයාලටත් පුළුවන් මෙවැනි යන්ත්‍ර නිර්මාණය කරන්න. නිසා කියනවා පසු කාලීනව නිර්මාණය වෙච්ච පරිගණක සඳහා චාල්ස් බැබේජ්ගේ මෙම සංකල්පය බොහෝ සෙයින් ඉවහල් වූ අතර ඒ නිසාම මොහු පරිගණක විද්‍යාවේ කියන නම මතක තියාගන්න ලෙස සැලකේ. පරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකේ. පරිගණක විද්‍යාවේ පියා ලෙස එහෙමනම් හඳුන්වන්නේ දරුවනේ චාල්ස් බැබේජ්. එහෙමනම් චාල්ස් බැබේජ් නිර්මාණයන් දෙකක් සිද්ධ කරා. 1822 දී ඩිෆරන්ස් එන්ජින් එක, ඒ වගේම තමයි 1933 දී ඇනලිටිකල් එන්ජින් එක. ඩිෆරන්ස් සහ ඇනලිටිකල් කියන යන්ත්‍රයන් දෙක මේ වර්ෂය දෙක තුල මොහු නිර්මාණය කළා. නමුත් ඇනලිටිකල් එන්ජින් එක තමයි දියුණුම යන්ත්‍රය ලෙස හඳුන්වන්නේ. එම යන්ත්‍රයේ සංකල්පයන් පරිගණකයක් නිර්මාණය වීමට භාවිතා වූවා කියා ඉතිහාසය තුල සඳහන් වෙනවා. හරි. අපි යමු මේ කියන ඩිෆරන්ෂල් එන්ජින් එක දිහා බලන්න. එතකොට බලන්න පුතේ 1922 දී නිර්මාණය කරපු ඩිෆරන්ෂල් එන්ජින් එක මේක එන්ජිමක් වගේම තමයි බලන්න අමුතු විදිහකට මේක තියෙන්නේ. චාල්ස් බැබේජ් දකින්න ඉන්නවා. මොහු චාල්ස් බැබේජ්ද කියා මට විශ්වාසයක් නැහැ. මොකද පුතේ අපි අන්තර්ජාලය තුල ලබාගත් පින්තූරෙ ඉතින් අපි දන්නේ නැහැ මේ ෆොටෝ එක ගහන වෙලාවේ ඔහු හිටියද කියලා. නමුත් අපිට ඒක ගැන හරි අදහසක් නැහැ. නමුත් යන්ත්‍රය පමණයි අපිට අවශ්‍ය. අපි යන්ත්‍රය පමණක් බලමු. චාල්ස් බැබේජ්ගේ හරිම පින්තූරයක් මම කලින් අවස්ථාවේ පුතාලට පෙන්නුවා. මේ ඉන්නේ ඇත්තටම චාල්ස් බැබේජ්. ඒ නිසා අර යන්ත්‍රයේ ළඟ ඉන්න පින්තූරයේ සිටින පුද්ගලයා බොහෝ විට ඡායාරූපය ගන්න අවස්ථාවේ සිටි පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නැත්නම් වැරදි අර්ථකථනයක් සමාජගත වෙයි. චාල්ස් බැබේජ් යන්ත්‍රයේ ළඟම ඉන්නවා කියලා. එතකොට එහෙම ඉන්න විදිහක් නැහැ. මෙච්චර කලර් රූපයක් ඇතුලේ මේක අපි හිතනවා සාමාන්‍ය දියුණු තාක්ෂණයක් ඇති කාලෙක ලබාගත් පින්තූරයක් කියලා. නමුත් මේ පින්තූරයේදී අපිට හරියටම බලන්න පුළුවන් ඩිෆරන්ෂල් එන්ජින් එක. ඒතර මේ එන්ජින් එක තුල අපිට මේ විදිහට අංක සකස් වෙලා තියෙනවා, දැතිරෝධ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙම යන්ත්‍රය තුලත් එකතු කිරීම අඩු කිරීම වලට අදාළව ගණනය කිරීම සිද්ධ කරගන්න පුළුවන් වෙලා තියෙනවා පුතේ. ඉතින් මේක මේ දැතිරෝධ කරකවනකොට මෙතනින් අංකයක් කරකවද්දී ඊට දාලා අංකෙ මෙතනින් කරකිනකොට ඒ අංක දෙක පිහිටි ස්ථානයේ අනුව නිවැරදි පිළිතුර ඉදිරියෙන් අපිට අවුට්පුට් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. අපිට මේක ඇගිලින් කරකවන්න තියෙන්නේ අදාළ දැතිරෝධ කරකිනකොට ඒ දැතිරෝධ කරකින්න ඕනි ආකාරයක් තියෙනවනේ. ඒ ගානට අපි ගලපන්න ඕන. මේක එක දැතිරෝධයක් දෙකක් කරකෙද්දී අනිත් දැතිරෝධය තුනක් කරකෙද්දී ඒ දෙකට සාපේක්ෂව තව දැතිරෝධයක් පහක් කියලා කරකිලා. ඒ තුලින් අපිට අංක පහ පෙන්නනවා. 2යි 3යි එකතු කරාම 5යි. අන්න ඒ ආකාරයට. මේ විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ එම යන්ත්‍රය තමයි දරුවනේ ඔබට මේ දිස් වෙන්නේ. හරි. මේ තියෙන්නේ ඇනලිටිකල් එන්ජින් එක යාන්ත්‍රික යුගය තුළ නිර්මාණය කරපු 1933. එහෙනම් 1933 දී හදපු එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, ඒ වගේම අපි කිව්වා මේකට දත්ත ආදානය කරන්න පුළුවන්, දත්ත සකස් කරන්න පුළුවන්, දත්ත ප්‍රතිදානය කරන්න පුළුවන්. මේ කියන හැම දෙයක්ම මේ යන්ත්‍රය තුළ තිබුණා. නේද? මේ යන්ත්‍රය තුළ මේ කියන හැම දෙයක්ම තිබුණා. ඉතින් අපිට යන්ත්‍රයක් කිව්වහම දැන් ඔයාලට පැහැදිලි ඇති දරුවනේ මෙන්න යන්ත්‍ර. වචනේ පරිසමාර්ථයෙන්ම මෙන්න යන්ත්‍ර. හැබැයි මේ යන්ත්‍රය තමයි ඉවහල් වුණේ අද අපි දකින පරිගණක නිර්මාණය කරන්න. මෙම යන්ත්‍රයේ සංකල්පය තමයි අද අපි දකින පරිගණක නිර්මාණය කරන්න භාවිතා වුණේ. එහෙමනම් හිතලා බලන්න අද අපිට මේ දේවල් දැක්කහම විහිළුයි වගේ. හරිද? මේ වගේ දේවල් අම්මෝ මේවා යන්ත්‍ර නේද කිව්වහම නිකන් අපිට හරිය කුතුහලයක් ගෙන දෙනවා. නමුත් දරුවනේ ඉතිහාසය තුළ මෙවැනි යන්ත්‍ර නිර්මාණය නොකරනම් අදටත් අපිට මෙවැනි පරිගණකයක් භාවිතා කිරීමට අද හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපිට සතුටුයි දියුණු තාක්ෂණයක් තුල අද අපි භාවිතා කරන දියුණු පරිගණක තුල අද අපේ ඉතිහාසයේ මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් වෙච්ච එකත් ළමයි ලොකු වාග්යක් විදිහට තමයි මම සලකන්නේ. ඉතින් චාල්ස් බැබේජ්ගේ මේ කොටස මෙතනින් අවසන් වෙනවා. අපි ඊගාවට යමු අනිකුත් සයන්ටිස්ලා ඉතිහාසය වෙනුවෙන් මොන වගේ විශාල වැඩ කොටසක් කරලා තියෙනවද කියලා බලන්න.